හරි අපි යන්නේ මේ පාඩමේ වැදගත්ම කොටසකට ඒ තමයි බහු අවයවක. එහෙනම් අපි මාතෘකාව ලියාගමු දරුවනේ. මාතෘකාව බහු අවයවක. බහු අවයවක. හරි හොඳට වැඩේ අල්ලගන්න. අපි බහු අවයවක තුනක තොරතුරු එකතු කරන්න තියෙනවා. මම පළවෙනි බහු අවයවකයේ පමණයි හදන හැටි ගන්නන්න. ඉතිරි දෙකම හදන හැටි කියන්න ඕන, ලියන්න ඕන ඔබ. ඒ හින්දා මේක හොඳට පැහැදිලිව අල්ලගන්න. බහු අවයවක මම ගන්නම් පොඩි දන් වෙලා. මේ තියෙන්නේ දන් වෙලා. ඒ බලන්න මේ තියෙන්නේ දන් වෙලා. මේ දන් වෙලා හදලා තියෙන්නේ කම්බි වලලු වලින්. මේ දන්වල හදලා තියෙන්නේ කම්බි වලලු වලින්. කම්බි වලලු. හරි මේ තියෙන්නේ දන්වල. මේ දන්වල හදලා තියෙන්නේ කම්බි වලලු වලින්. හරි මම අහනවා දන්වල නිර්මාණය වෙච්ච තැනුම් ඒකකය මොකක්ද? දන්වල නිර්මාණය වෙලා තියෙන්නේ මොන තැනුම් ඒකකයෙන්ද? කම්බිමුදු එන්නේ කම්බිමුදු කම්බි වලලු මේ දන්වල නිර්මාණය වෙලා තියෙන්නේ කම්බි වලලු කියන තැනුම් ඒකකයෙන්. එතකොට බලන්න කම්බි වලලු රාශියක් එකට එකතු වෙලා එකට සම්බන්ධ වෙලා විශාල දන්වලක් නිර්මාණය වෙනවා. ඒ විශාල දන්වල නිර්මාණය වුණාම ඒකේ තියෙන තැනුම් ඒකකයේ තමයි කම්බි වලලු. මෙන්න මේ වගේ දරුවනේ කුඩා අණු හරියට අර දන්වලේ කම්බි වලලු වගේ වලල්ලක් වගේ කුඩා අණු රාශියක් එකට සම්බන්ධ වෙලා කුඩා අණු රාශියක් එකට සම්බන්ධ වෙලා හැදෙන විශාල යෝධ අණු අපි හඳුන්වනවා බහු අවයවකයක් කියලා. හරි එතකොට කුඩා අණු රාශියක් එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන විශාල අණු වලට අපි කියනවා බහු අවයවකයක් කියලා. එතන බහු අවයවයකේ තියෙන ලක්ෂණයක් තමයි අර කුඩා අණුවේ තියෙන සාපේක්ෂ ස්කන්ධයට වඩා බහු අවයවයක තියෙන අණුක ස්කන්ධය වැඩි. එයි කුඩා අණු රාශියක් එකට බැඳිලා හැදෙන්නේ. ඒ බහු අවයවයක අණුක ස්කන්ධය අණුමක අණුක ස්කන්ධයට වඩා වැඩි. ඇයි අණු රාශියක් එකට බැඳිලා හැදෙන නිසා. අන්නේ බහු අවයවයක් දැන් දන්වල බලන්න. දන්වල හැදිච්ච තැනුම් මේකකේ කම්බි වලලු. ඒ වගේ බහු අවයවකයේ තැනෙන කුඩා අණු වලට අපි කියනවා ඒ බහු අවයවකේ ඒක අවයවකයේ කියනවා. හරි දන්වල හැදුනේ කම්බි වලලු වලින්නේ. ඒ වගේ බහු අවයවකයේ හැදෙන නිර්මාණය වෙන කුඩා අණු වලට අපි කියනවා ඒක අවයවකයේ කියලා. ඒක අවයවකයේ. ඔකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොනොමර්ස් කියලා. මොනොමර්ස්. හරි ඒක අවයවකයේ. ඒක අවයවක. ඒක අවයවකයේ. ඒ කියන්නේ බහු අවයවකයක් හැදෙන තැනුම් එකකයට අපි කියන්නේ ඒක අවයවකයේ කියලා. ඒක අවයවකයේ. හරියට අර දන්වල හැදෙන්නේ කම්බි වලලු වලින් වගේ බහු අවයවකයේ හැදෙන කුඩා අණු වලට කියන්නේ ඒක අවයවකයේ කියලා. හරිද? ඒතකොට ඒක අවයවකයේ තමයි බහු අවයවකයේ ප්‍රධානම තැනුම් ඒකකයේ වෙන්නේ.
එතකොට ඒක අවයවක වලින් තමයි බහු අවයවකයක් නිර්මාණය වෙන්නේ. ඒක අවයවයකින් ඒක අවයවක සම්බන්ධ වෙලා බහු අවයවකයක් හැදෙන වැඩේට අපි කියන්නේ බහු අවයවීකරණය කියලා. බහු අවයවීකරණය. ඒක අවයවක වලින් බහු අවයවකයක් සෑදීමේ ක්‍රියාවලියට කියන්නේ බහු අවයවීකරණය කියලා. පොලිමරයිසේෂන් කියලා අපි කියන්නේ බහු අවයවීකරණය. හරි? දැන් බහු අවයවකයක් හැදුනට පස්සේ වැදගත් කතාවක් බහු අවයවකයක් හැදුනට පස්සේ ඔතන බලගන්න ඒ බහු අවයවක දාමේ තියෙන මූලිකම ව්‍යුහයකට අපි කියනවා පුනරාවර්තන ඒකකය කියලා. වචන ටික අහගන්න පස්සේ මම උදාහරණ දෙනවා. එතකොට පැහැදිලි වෙයි. බහු අවයවකයක් හැදුනට පස්සේ අట్లా ගන්න එපා. බහු අවයවකයේ හැදෙන කුඩා අණු වලට කියන්නේ ඒක අවයවකය. ඒක අවයවක වලින් බහු අවයවක සෑදීමේ ක්‍රියාවලියට කියන්නේ බහු අවයවීකරණය කියලා. එතකොට ඒක අවයවක වලින් බහු අවයවීකරණය වෙලා බහු අවයවකයක් හැදුනට පස්සේ ඒ බහු අවයවකයේ අඩංගු මූලික ව්‍යුහයකට අපි කියන්නේ පුනරාවර්තන ඒකකය කියලා. බහු අවයවකයේ හැදුනට පස්සේ ඒකේ තියෙන තනුම් ඒකකයට කියන්නේ පුනරාවර්තන ඒකකය කියලා. පුනරාවර්තන ඒකකය. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ repeating unit එක කියලා. repeating unit. හරි පුනරාවර්තන ඒක කියලා අපි කියනවා. දැන් මම උදාහරණ දෙන්න යනවා. මේ බලන්න. උදාහරණයක් මම අණු නිරූපණය කරන්නේ සංකේත වලින්. උදාහරණයක් විදිහට අපි හිතමු මෙන්න මේ මම දින්නේ බහු අවයවකයක් කියලා. බලන්න වැඩි නවත්තලා මේ කුඩා අණුවයි මේ කුඩා අණු වල තව කුඩා අණුවකුයි මේ වගේ තව කුඩා අණුවකුයි ඔන්න බැඳිලා මේ තව අණුවක් මේ වගේ එකක් වයින්නා හරි මේ තවත් අණුවක් මම අණු පෙන්නන්නේ සංකේත නෙමෙයි සංකේත වලින් ඊපස්සේ ආයි දැන් මේ තියෙන්නේ බහු අවයවකයක් කියලා හිතන්නකෝ මේ තියෙන්නේ බහු අවයවකයක් දැන් මට කියන්න මේ බහු අවයවකයේ හැදිලා තියෙන කුඩා අණු එහෙම නැත්නම් ඒක අවයවක කීයක් තියෙනවද? තුනක්. මේ බහු අවයවකයේ හැදිලා තියෙන තැනුම් මේකට එහෙම නැත්නම් කියන ඒක අවයවක තියෙනවා තුනක්. එකක් තමයි මෙන්න මේක. අනිත් එක තමයි මෙන්න මේක. අනිත් එක තමයි මෙන්න මේක. එහෙනම් මේ බහු අවයවකයේ තැනුම් මේක කිය ඒක අවයවකයේ වෙන්නේ මෙන්න මේ තුන. ඒතර මේ තුන දෙනා බහු අවයවීකරණය වෙලා හැදෙන මේ විශාල දිග දාමය තමයි බහු අවයවකය. හොඳට බලන්න මේ බහු අවයවකයේ හැදුනට පස්සේ ඒ බහු අවයවක දාමයේ තියෙන මූලිකම ව්‍යුහ ඒකකය හොයන්න පුළුවන් ඔයාලට. මේ බහු අවයවකයේ තියෙන හැදුනට පස්සේ දැන් හැදිලා තියෙන්නේ ඒ දාමයේ තියෙන මූලිකම තනුම් ඒකකේ යුනිට් එක හොයන්න පුළුවන් ඔයාලට. බැලුවේ මේ බලන්නකෝ මේ බලන්න මෙන්න මේක එක යුනිට් එකක් මේ බලන්න මෙන්න මේක යුනිට් එකක් ඒ යුනිට් එක නැවත බැඳිලා නේද මේක හැදලා තියෙන්නේ තේරෙන්නේ නැද්ද මේ යුනිට් එක ආයි ඒ යුනිට් එක බැඳෙනවා ආයි ඒක බැඳ කොහොම හැදලා නේද මේක හැදෙන්නේ තේරෙන්නේ නැද්ද ඒ ළමයි මේ ටික යුනිට් එකක්. ඒ යුනිට් එකක් බඳිනවා තව එකක් ඉදෙන්න. ඒ යුනිට් එක තව එකක් බඳිනවා.
බහුව අවයවකයේ හැදුවට පස්සේ ඒ බහුව අවයවකයේ තියෙන තැනුම් ඒකකයේ නේද? හැදිලා තියෙන මූලිකම ව්‍යුහ ඒකකය වෙන්නේ මේක නේද? මේක නේද? මේක ඒක බැදි බැදි ගිහිල්ලානේ හැදිලා තියෙන්නේ. අන්න එයාට තමයි අපි කියන්නේ repeating unit. එහෙම නැත්නම් පුනරාවර්තන ඒකකය කියලා. බහුව අවයවකයේ සෑදුණු පසු දාමේ අඩංගු මූලිකම ව්‍යුහ ඒකකයට අපි කියනවා පුනරාවර්තන ඒකකය කියලා. හරි? right. අපි ඉස්සෙල්ලා ලියන්න. මාතෘකාව බහු අවයවක. මාතෘකාව බහු අවයවක. ලියන්න ලියන්න. කුඩා අණු රැසක් එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන කුඩා අණු රැසක් එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන කුඩා අණු රැසක් එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන විශාල අණු බහු අවයවක ලෙස හැඳින්වේ. විශාල අණු බහු අවයවක ලෙස හැඳින්වේ. විශාල අණු බහු අවයවක ලෙස හැඳින්වේ. හරි? දැන් මම මේ දෙන කරුණු තරු දාලා කරුණු වශයෙන් ලියන්න. පළවෙනි තරු ලියන්න. පළවෙනි තරු දාලා ලියන්න. බහු අවයවකයක් නිර්මාණය වී ඇති. පළවෙනි තරුව බහු අවයවකයක් නිර්මාණය වී ඇති. බහු අවයවකයක් නිර්මාණය වී ඇති. කුඩා අණු බහු අවයවකයක් නිර්මාණය වී ඇති කුඩා අණු. මොකක්ද කියලා පුතා කිව්වේවා? කුඩා අණු මොකක්ද? ඒක අවයව. ඔව් හරි. ඒක අවයවක ලෙස හැඳින්වේ. කුඩා අණු ඒක අවයවක ලෙස හැඳින්වේ. බහු ඒකටම බහු අවයවයක ප්‍රධාන තැනුම් ඒකකය. බහු අවයවයක ප්‍රධාන තැනුම් ඒකකය. බහු අවයවයක ප්‍රධාන තැනුම් ඒකකය ඒක අවයවයකයි. ප්‍රධාන තැනුම් ඒකකය ඒක අවයවයකයි. ඒක අවයවක වේ. ප්‍රධානම තැනුම් ඒකකය ඒක අවයවක වේ. හරි? බහු අවයවකයක් ප්‍රධානම තැනුම් ඒකකය බහු අවයවක වේ. ඒක අවයවක වේ. බහු අවයවයක ප්‍රධානම තැනුම් ඒකකය ඒක අවයවක වේ. හරි? ඊළඟ තරුව ඒක අවයවක වලින් බහු අවයවක සෑදීමේ ක්‍රියාවලිය. ඒක අවයවක වලින් බහු අවයවක සෑදීමේ ක්‍රියාවලිය. ඒක අවයවක වලින්
බහු අවයවක සෑදීමේ ක්‍රියාවලිය බහු අවයවීකරණය ලෙස හැඳින්වේ. බහු අවයවීකරණය ලෙස හැඳින්වේ. ඒක අවයවක වලින් බහු අවයවක සෑදීමේ ක්‍රියාවලිය බහු අවයවීකරණය ලෙස හැඳින්වේ. හරි? ඒතර මතක තියාගන්න ඒක අවයවයක අනුක ස්කන්ධය සාපේක්ෂව අඩුයි. එතකොට ඒක අවයව ගොඩාක් බැඳින්නේ හැදෙන්නේ බහු අවයවකේ. බහු අවයවකයේ නිසා සාපේක්ෂ අනුක ස්කන්ධය ඉතාමත් ඉහළයි. ඕක බහුවර්ණිකාව ප්‍රකාශයක් විදිහට වදන්ති ප්‍රශ්නයක් විදිහට. හරි? ඊළඟ තරු දාලිය ඊළඟ තරුව ඒක අවයවයක සාපේක්ෂ අනුක ස්කන්ධය. ඒ වාක්‍ය මොනවද කියන්නේ? ඒක අවයවයක සාපේක්ෂ අනුක ස්කන්ධය. ඒක අවයවයක සාපේක්ෂ අනුක ස්කන්ධය අඩුයි. එහෙත් බහු අවයවයක සාපේක්ෂ අනුක ස්කන්ධය ඉහළයි. එහෙත් බහු අවයවයක සාපේක්ෂ අනුක ස්කන්ධය ඉහළයි. කියන්නේ වැඩි ඉහළට යනවා. හරිද? දැන් එතකොට බලන්න. බහු අවයවකයක් හැදුනට පස්සේ ඒ බහු අවයවකයේ තියෙන තැනුම් ඒකකය. එහෙම නැත්නම් මේ බහු අවයවකයේ තියෙන මූලිකම ව්‍යුහ ඒකකයට අපි කියනවා පුනරාවර්තන ඒකකය කියලා. ඊළඟ තරුදාලියන්න හංගන්න. තරුදාලියන්න බහු අවයවකයක් සෑදුණු පසු දාමේ අඩංගු මූලික ව්‍යුහ ඒකකය මූලික ව්‍යුහමය ඒකකය පුනරාවර්තන ඒකකය ලෙස හැඳින්වේ. මූලික ව්‍යුහමය ඒකකය පුනරාවර්තන ඒකකය ලෙස හැඳින්වේ. මූලික ව්‍යුහමය ඒකකය පුනරාවර්තන ඒකකය ලෙස හැඳින්වේ. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ repeating unit කියලා. repeating unit. දැන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. හරි? දැන් මම ඔන්න පැහැදිලි කරලා දුන්නා බහු අවයවකයක් කියන්නේ මොකක්ද? බහු අවයවකයක් හැදෙන කුඩා අණු කියන්නේ ඒක අවයවක කියලා දුන්නා. බහු අවයවකයක් හැදීමේ වැඩේට අපි කියනවා බහු අවයවීකරණය කියලා. බහු අවයවකයක් හැදුනට පස්සේ ඒකයේ තියෙන ව්‍යුහම එකකට කිව්වා පුනරාවර්තන ඒකකය කියලා. දැන් අපි සුලභතම බහු අවයවක තුනක් සාකච්ඡා කරන්න යනවා. ඒ බහු අවයවක තුනේ ඒක අවයවකයේ මොකක්ද? පුනරාවර්තන ඒකකයේ මොකක්ද?
ඒ බහුවයවකයේ හැදීමේ ක්‍රියාවලිය නිරූපණය කරන්නේ කොහොමද? ඒ බහුවයවකයේ තියෙන විශේෂ ගුණ මොනවද? ඒක භාවිතා කරන්නේ මොන අවස්ථාවලද? කරුණු 6ක් එක බහු අවයවකයක් පිළිබඳ කතා කරනවා. එතකොට බහු අවයව 3ක් කතා කරනවානේ. 6 වරක් 3 18. කරුණු 18ක් සාකච්ඡා කරන්න යනවා. right. ලියන මාතෘකාව සුලභ බහු අවයවක කිහිපයක්. 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 හරි දැන් වැඩ නවත්තා. මම දරුවනේ පළවෙනි එක විතරයි නිරූපණය කරලා ඔක්කොම ටික ගන්නවා. දෙවෙනි එක ඔයාලා කරන්න ඕනේ. ඒකයි මෙතන තියෙන වැඩේ. හරි මේ බලන්න. හරි ඔන්න පළවෙනි බහු අවයවකය අපි සාකච්ඡා කරන්න යන්නේ අංක 1 ලියන්න බලනවා. උද බලන්න ඉන්න අංක 1 පොලිතීන්. ඔන්නේ නම් අපි කතා කරන පළවෙනිම බහු අවයවකය තමයි පොලිතීන්. පොලිඑතීන් පොලිතීන්. හරි මට කියන්න මෙන්න මේ අණුව මොකක්ද කියලා. මෙන්න මේ අණුව මොකක්ද කියලා මට කියන්න ඕන ගන්නවා. හරි මෙන්න මේ අණුව මොකක්ද? එතීන්. එතීන්. සමහර අය ඇති අය අර ආනන්ද කල්ලේ ඉස්සෙල්ලා මගේ ආනන්දේ කොහොමද කමක් නැහැ. අල කළද කමක් නැහැ. බලන්න මේක ඇල්කීනියක්. විත්ත බන්ධනයක් නේ. එතකොට දෙකයි කාබන් දෙකයි H ධනහීන් එතීන්. හරි මෙන්න මේ වගේ අහගන්න එතීන් අණු බලන්න එතීන් අණු දහස් ගානක්. එතීන් අණු දහස් ගානක්. මම ඇන්නේ දෙකයි. හරි තව කියනවා කියලා මම මේ පෙන්නන්නේ මෙන්න මේ. හරි මේ වගේ එතීන් අණු දහස් ගානක්. එතීන් අණු දහස් ගානක මේ දිත්ත බන්ධනේ කැඩෙනවා. මේ දිත්ත බන්ධනේ කැඩෙනවා. මේ දිත්ත බන්ධනේ කැඩෙනවා. તો මේ බලන්න දිත්ත බන්ධනේ කැඩෙනවා මේ එතීන් අණු මේ වෙදී මේ කැඩෙන දිත්ත බන්ධනේ කැඩෙනවා. તો මෙන්න එතීන් අණු හැටි. මෙන්න එතීන් අණු හැටි. හරි මෙන්න එතීන් අණු හැටි. එතකොට තව එතීන් අණුවක් අපි යන්නේ ඒ දිත්ත බන්ධනේ කැඩෙනවා. මම ඔයාලට කිව්වා කාබන් පරමාණු හදාගන්න පුළුවන් බන්ධන කීයක්ද? 4ක්. මේ තව එතීන් අණුවක් එයාගේ දිත්ත බන්ධන කැඩෙනවා. ඔන්න හරි මේ එක මේ තියෙන්නේ එක එතීන් අණුවක දිත්ත බන්ධනේ කැඩෙනවා. මේ තව එතීන් අණුවක දිත්ත බන්ධනේ කැඩෙනවා. තව එතීන් අණුවක දිත්ත බන්ධනේ කැඩෙනවා. දැන් මෙතන බලන්න හැම කාබන් පරමාණුවක තව බන්ධනයක් හදාගන්න පුළුවන් නේද? ඒක බලන්න මෙයාට දැන් මෙතන මෙයාට දෙකක් තියෙනවා. 1 2 3යි. 1 2 3යි. හැම කාබන් පරමාණුවකට බන්ධන 3යි තියෙන්නේ. තව එකක් හදාගන්න පුළුවන් නේද? තේරෙන්නේ නැහැ. පුළුවන්. දැන් මොකද වෙන්නේ? අමතක කරන්න එපා මේ ඔක්කොම එතීන් අණු. හැබැයි එතීන් අණු වල දිත්ත බන්ධන බිඳ වැටෙනවා. බිඳ වැටිලා එතීන් අණු දහස් ගාණක් එකිනෙක මොනවාද බැඳෙනවා. මේක මෙහෙම බැඳෙනවා. මෙයා මේක බැඳෙනවා. මේක මෙහෙම බැඳෙනවා. තාම මෙහෙම තියෙනවා. අන්න එහෙම එතීන් අණු වල තියෙන දිත්ත බන්ධන දහස් ගාණක තියෙන දිත්ත බන්ධන බිඳ වැටිලා අණු දහස් ගාණක් එකට සම්බන්ධ වෙලා හැදෙන විශාල යෝධ අණුවට අපි කියනවා ඒ පොලිඑතීන් කියලා. පොලිඑතීන් කියලා. අයි කියලා. දැන් මේ අණුව එතීන් කියලා මතකද?
මේකේ එතීන් කියලා මතකද? ඔව් මේක එතීන් කියලා මතකද? ඔව් සර්. දැන් මම ඉස්සරහින් තව ලියන්න ඕන. දැන් දරුවනේ 90000 ගණනක් මට මේ බෝඩ් එකේ ලියන්න බෑනේ. ඒක තවත් අනු මේ ඉස්සරහින් තියෙනවයි කියලා මම තිත් දාලා තියෙනවා. එතන මෙන්න මේ වගේ එතීන් අණු දහස් ගණනක් අරගෙන ප්‍රතික්‍රියාවට. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට හැම එතීන් අණුවකම තියෙන මේ බන්ධන දෙකෙන් එකක් කැඩෙනවා. මේ එකක් කැඩෙනවා. හරි. හරි. මේ එතීන් අණුවේ මේ බන්ධනේ කැඩෙනවා. මේ එතීන් අණුවේ අර දිත්ත බන්ධනේ කැඩෙනවා. මෙතන තියෙන එතීන් අණුවේ දිත්ත බන්ධනේ කැඩෙනවා. ඒ කැඩුනාම එයාට තව බන්ධනයක් හදාගන්න පුළුවන්. ඒ බන්ධනය හදාගන්නේ කවුරු එක්කද? තව එතීන් අණුවක් එක්ක තමයි එයා බැඳෙන්නේ. බැඳුනම මෙන්න මේ වගේ විශාල යෝධ අණුවක් හැදෙනවා. දිග අණුවක් හැදෙනවා. ඒ හැදෙන දිග අණුවට අපි කියනවා පොලිතීන් කියලා. පොලි එතීන් හේවා පොලිතීන්. මේ හැදෙන විශාල දිග යෝධ අණුවට කියනවා පොලි එතීන් හේවා පොලිතීන් කියලා. හරි. ඒතර මේ තියෙන්නේ එතීන් අණුවක්. එතීන් අණුවක්. එතීන් අණු බහු අවයවීකරණය වෙලා පොලිතීන් හැදිලා තියෙනවා. වැඩේ පැහැදිලිද නැද්ද? තේරුණේ? නෑ සර්. මේ මොන අණුවක්ද? එතීන්. එතීන් අණුවේ දිත්ත බන්ධන දෙකක් තියෙනවා නේද? ඔව්. මේ එතීන් අණුවේ බන්ධන දෙකක් තියෙනවා නේද? ඔව්. මේ වැඩේ වෙනකොට බහු අවයවීකරණය වෙනකොට මෙයාගේ මේ බන්ධනේ කැඩෙනවා. මෙයාගේ මේ බන්ධනේ කැඩෙනවා. එතන හැම එතීන් අණුවකටම එක බන්ධනයක් අඩුයි. තේරෙනවද? එක බන්ධනයක් අඩු වෙනකොට කැඩෙනවා කියන්නේ. එතකොට කරන්නේ මොකද්ද? ඒ බන්ධනය හදාගන්නේ කොහොමද? මේ තීන් අණුවයි මේ තීන් අණුවයි මෙදින් බැඳෙනවා. තව එතීන් අණුවක් ගන්නකො ඒ බන්ධනය. ඒ විදිහට එතීන් අණු එකට බැඳිලා හැදෙන විශාල යෝධ අණුවට කියනවා පොලිතීන් කියලා. તો පොලිතීන් හැදිලා තියෙන්නේ කාගෙන්ද? එතීන් අණු එකට බැඳිලා. තේරෙන්නේ නැද්ද ඒක? තේරුණා සර්. හරි. ඒ කියන්නේ එතීන් අණු එක වෙන්නේ මෙහෙමයි. එතීන් අණු යන බන්ධන දෙක එකක් කැඩෙනවා. කැඩුනහම එයාට බන්ධනයක් හදාගන්න පුළුවන් නේ. අඩුයිනේ බන්ධනය. ඒ අඩු බන්ධනය හදාගන්නේ තව එතීන් අණුවකට සම්බන්ධ වෙනවා. ඔනතර එතීන් අණු දෙකක් කැඩෙනවා. එයා ඊළඟ එකේ කැඩෙනවා. එයා තව එකකට හැදෙනවා. ඔහොම එතීන් අණු එකට බැඳිලා හැදෙන විශාල අණුවට කියනවා පොලිතීන් කියලා. හරිද? දැන් මම අහනවා වලගෙන් අහන්න. මම දැන් වලගෙන් අහනවා පොලිතීන් වල පොලිතීන් හැදෙන ප්‍රධානම කුඩා අණුව මොකක්ද? පොලිතීන් හැදෙන්නේ මොන අණුවෙන්ද? එතීන් අණුවල එතීන්. අන්න ඒක අපි හඳුන්වනවා පොලිතීන් වල මොකක් කියලාද? පොලිතීන් වල ඒක අවයව කියලා. පොලිතීන් වල ඒක අවයව කියලා. හරි. එහෙනම් පොලිතීන් හැදුනේ මේ එතීන් වලින්. එහෙනම් පොලිතීන් වල ඒක අවයව කියනවා මොකද්ද? එතීන් වලින් හැදුනේ එතීන්. එහෙනම් පොලිතීන් වල ඒක අවයව කියන්නේ මොකද්ද? එතීන් අණු වලින් තමයි පොලිතීන් හැදෙන්නේ. පැහැදිලිද මම කියන එක? එහෙනම් පොලිතීන් වල ඒක අවයවකයේ වෙන්නේ කවුද? එතීන්.
ලියන්න පා ඉවර නැහැ. හරි. මේක ලියලා නෝට් එකක් දෙන්න කියනවා. ඊළඟට දැන් හොඳට බලන්න මේ පොලිතීන් කියන අණුව හැදිලා තියෙන්නේ මෙන්න මේ යුනිට් වලින් නේද? මේක යුනිට් එකක්. මේක තව යුනිට් එකක්. මේක තව යුනිට් එකක්. මෙන්න මේ වගේ ඒකක වලින් නේද පොලිතීන් අණුව හැදිලා තියෙන්නේ. මේ බලන්න. මේක හැදුනේ මෙයාලගෙන් තමයි. හැබැයි පොලිතීන් හැදුනට පස්සේ ඒකේ තියෙන්නේ මෙන්න මේ කොටස් නේද? මෙන්න මේ කොටස එකක්. මේක තව එකක්. මේක තව එකක්. හරි? ඒවට අපි කියනවා පොලිතීන් වල මොකක්ද? අතන කියන්න බලන්න. පුනරාවර්තනයේ පොලිතීන් වල පුනරාවර්තන ඒකකය. පොලිතීන් වල පුනරාවර්තන ඒකකය. පොලිතීන් වල පුනරාවර්තන ඒකකය. එහෙනම් පොලිතීන් වල පුනරාවර්තන ඒකකය තමයි මොකක්ද? මෙන්න මේ. ඒතර මේ වගේ ඒවා රාශියක් එකතු වෙලා තමයි පොලිතීන් කියන බහු අවයවකයේ හැදිලා තියෙන්නේ. මෙන්න මේක තමයි පොලිතීන් වල රිපීටිං යුනිට් එක. පුනරාවර්තන ඒකකය. ඒක අපි පෙන්නන්නේ මෙන්න මෙහෙම. ඔන්නමයි පෙන්නන්නේ. හරි? එතකොට පොලිතීන් කියන බහු අවයවකය කලබල වෙන්න එපා. ඔයාලා පුළුවන් වෙනවා ඊළඟ කරද්දී පොලිතීන් බහු අවයවකය නිරූපණය කරන ක්‍රමයක් තියෙනවා. නිරූපණය කරන ආකාරය. පොලිතීන් කියන බහු අවයවකය නිරූපණය කරන්නේ මෙහෙමයි. දැන් මෙන්න මේ වගේ අණු 10 ගාණක් තියෙනවා නේද? ඒ අණු 10 ගාණ පෙන්නනවා අපි n අකුරක් දාලා. අයියේ දැන් ගුණෝත්තර සිත සමාසයෙන් n පද කියලා ගන්න. පද n ගාණක් කියලා ගන්නවානේ. ඒ වගේ 18 මේ වල අණු n ගාණක් කියලා කියනවානේ. ඒ වගේ මෙන්න මේ වගේ අණු n සංඛ්‍යාවක් පොලිතීන් වල තියෙනවා කියලා සලකනවා. එහෙනම් පොලිතීන් අපි නිරූපණය කරන්නේ කොහොමද? මේ බලන්න. මෙන්න මේ වගේ අණු n ගානක් තමයි පොලිතීන් කියන්නේ. හරියට සංඛ්‍යාව කියන්න බෑ. මේ වගේ අණු n ගානක් මෙතන තියෙනවා. ඒක තමයි පොලිතීන් කියලා කියන්නේ. තේරුණේ? ඊළඟ ගමනේ සමාන්තර ශ්‍රේණිය හා ගුණෝත්තර ශ්‍රේණිය අපි කියනවනේ අණු n ගානක් තියෙනවා කියලා. ඒ වගේ මෙන්න මේ වගේ අණු n ගානක් එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? පොලිතීන්. n කියන්නේ 10,000 5000 කියලා අපිට කියන්න බෑ. අණු 10 ගානක් මේ වගේ වලට තියෙනවා. හරි? මෙන්න මෙහෙම තමයි පොලිතීන් බහු අවයවකයේ නිරූපණය කරන්නේ. හරි? එතකොට මේ බලන්න. මෙන්න මේක තමයි වැදගත් කාරණය. හරි? පොලිතීන් සෑදීම පොලිතීන් බහු අවයවීකරණය වීම සරලව සංක්ෂිප්තව දක්වන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ පොලිතීන් බහු අවයවීකරණය සංක්ෂිප්තව දක්වන්න පුළුවන්. මේ බලන්න. පේනවනේ? පොලිතීන් බහු අවයවීකරණය සංක්ෂිප්තව දැක්වූ විට මෙහෙමයි දක්වන්න බලන්න. බහු අවයවීකරණය කියන කරණය සංක්ෂිප්ත දක්වන්නේ මෙහෙමයි. දරුවනේ මෙන්න මේ වගේ අණු n ගානක් මේ වගේ අණු n ගානක් ඒ කියන්නේ මෙහෙමයි. n මොනවාද? එතීන් අණු. මේ වගේ අණු n ගානක්
මේ වගේ අණු n ගානක් එකතු වෙලා මෙන්න මේ පොලිතීන් කියන අණුව හැදෙනවා කියලා පෙන්නනවා. මේ තමයි පොලිතීන් වල රිපීටිං යුනිට් එක. මේ වගේ අණු n ගානක් හැදෙනවා. ඒතර මේ වගේ අණු n ගානකින් මේ වගේ අණු n ගානක් හැදෙනවා. මෙන්න පොලිතීන් බහුපව්‍යවීකරණය සංක්ෂිප්තව දක්වන හැටි. හරි. මෙන්න මේ කරුණ මතර ඔබට මේ බහු අවයවක වල තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුහාමේ පුළුවන් වේද කියලා හිතනවා නේද? පුළුවන් ඔබට. දැන් බලන්න ඊළඟ එක තනියෙන් මම හිතනවා ඊළඟ එක තනියෙන් කරන්න පුළුවන් වලට. පුළුවන්. හරි. ඔබට පුළුවන්. රයිට් ආයිත් අහගන්න. එතින් කියන ඒක අවයවක රාශියක් බහු අවයවීකරණය වෙලා හැදෙන විශාල අණුවට අපි කියනවා පොලිතීන් කියලා. එහෙනම් පොලිතීන් කියන මේක හැදුනේ මෙන්න මේ කුඩා අණු වලින් නේද? ඒ කුඩා අණු වලට අපි කියනවා පොලිතීන් වල මොකද්ද? ඒකාවයවකේ කියලා. හරි? පොලිතීන් කියන බහු අවයවකේ හැදුනට පස්සේ ඒකේ තියෙන ව්‍යුහම ඒකකේ වෙන්නේ මෙන්න මේක. මෙන්න මේක. ඒකට අපි කියනවා පොලිතීන් වල පුනරාවර්තන ඒකකේ කියලා. හරි? එතකොට පොලිතීන් බහුභවයවකේ නිරූපණය කරන්නේ මේ පුනරාවර්තන ඒක n සංඛ්‍යාවක් තියෙනවා කියලා නිරූපණය කරනවා. මේ කියන්නේ පොලිතීන් බහුභවයවීකරණය වෙන ක්‍රියාවලිය සංක්ෂිප්තව පෙන්වන්න හැටි. හරි? රයිට්. ලියන්නකෝ. अंक एक लिया पॉलिथीन अंक एक लिया पॉलिथीन अंक एक पॉलिथीन अभी मैं वट दामोद इलेक्ट्रॉन है मानो ना पाटली ने मेक अंक एक यार्थे दामो रोम इलेक्ट्रॉन एक रोम इलेक्ट्रॉन देख रोम इलेक्ट्रॉन तुम रोम इलेक्ट्रॉन लिया ना इस तरह लिया पॉलिथीन के लिए बने हिंदू अरब इलाका वाले लिया ना पॉलिथीन किया क्यों है लिया ना एथीन अणुवल दित्त बंधन बिंदवेटी दित्त के बंधन देख दित्त बंधन देख दित्त बंधन बिंदवेटी एथीन अणु दहस गणनक एथीन अणु दहस गणनक एथीन अणु दहस गणनक एकिनेක සම්බන්ධ වී एथीन अणु दहस गणनक एकिनेක සම්බන්ධ වී पॉलीएथीन हेවත් पॉलीथीन बहु अवयवके सैदी पॉलीएथीन हेවත් पॉलीथीन बहु अवयवके सैदी पॉलीएथीन हेවත් पॉलीथीन बहु अवयवके सैदी දැන් උදේ මෙන්න මේක ලියාගන්න මේ එතීන් නම් මෙතන තුනක් යන කමක් නෑ ඉඳලා එතීන් කියලා ලියන්න පොලිතීන් කියලා ලියන්න මේවා ලියන්න එපා දැන් මේක අරගන්න ගොඩක් වෙලා ගන්න එපා සර් පල්ලෙහා ටිකක් ලියා ගන්න ඕනේද පහට ලියන්න එපා මේ පොලිතීන් හැදෙන හැටි විතර කරලා යන්න
හරි සර්. හරි. එතකොට දැන් අපි අංක 1 2 3 4 කියලා දාලා තියෙන්නේ පොලිතීන් වල ඒක අවයවකය එති. පොලිතීන් කියන බහුව අවයවකයේ නිරූපණය කරන්නේ මෙන්න මේ ක්‍රමයට. හරි. පොලිතීන් වල පුනරාවර්තන ඒකකේ මේ පෙන්නලා තියෙනවා. පොලිතීන් කියන බහුව අවයවකයේ නිරූපණය කරලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට. පොලිතීන් සෑදීමේ බහුව අවයවීකරණ ක්‍රියාවලිය සංක්ෂිප්ත දක්වන්නේ මෙන්න මෙහෙම. එතීන් අණු හරි මෙතන එතීන් අණු n සංඛ්‍යාවක් බහු අවයවීකරණය වෙලා මෙන්න මේ පොලිතීන් කියන අණු පොලිතීන් හැදෙනවා. හරි එතකොට 1 2 3 4 කියලා දාන්න තව තියෙනවා පහට. ක්ලියර්? අමතක කරන්න බෑ මේ ඔක්කොම ටික පොලිතීන් යටතේ ඉන්නේ. පොලිතීන් යටතේ ඔක්කොම ඉන්නේ. ඔය ළඟ අච්චු පොත් එක තියාගෙන මේ වැඩේ කරනවා නම් කිසි වැඩක් වෙන්නේ නැහැ. හිතලා කරන්න උත්සාහ කරන්න ඕන මම ඊළඟ දිනේවා අච්චු පොත් එක තියාගෙන ළඟ ඉඳන් කරනවා නම් ඒවා කිසිම පළක් නැති වැඩ අපරාධේ ඔබ මුලාවට පත් වෙන එක විතරයි වෙන්නේ. මම හිතන්නේ එහෙම කරයි කියලා. තේරුම් අරන් වැරදුනොත් එම අදාළයි. මෙතන තරගයක් නැහැනේ. හරි. ඒතර පොලිතීන් වල ඒක අවයවකය කියන්නේ එතීන්. පොලිතීන් වල පුනරාවර්තන ඒකකය පොලිතීන් බහුව අවයවකයේ නිරූපණය කරන ආකාරය පොලිතීන් බහුව අවයවීකරණයේ සංක්ෂිප්තව දැක්වීම කියන කරුණු හතරක් පොලිතීන් කියන බහු අවයවකයේ යටතේ පෙළගස්සලා තියෙනවා. කාටද ඒකටද? ඉවරයි නෑ සර්. හරි. තව ලියනවා ඉන්නවනම් කියන්න. ඔව් සර්. ඔව් ඉන්නවා. ලියන්න.
පාඩම් ඉවර කරන්න පුළුවන් වේද කියලා අහනවා. ඒ තා මොනවද ලොකු පාඩම් වල තියෙන්නේ? තාම ලොකු පාඩම් වල තියෙන්නේ මොකද කියන්නේ? තව තියෙන්නේ ඉලෙක්ට්‍රෝනික විද්‍යාවයි අපි අර රසායන පාඩම් වෙනම කරනවානේ. ඉලෙක්ට්‍රෝනික විද්‍යාවයි හරි ඊට පස්සේ අපිට තියෙනවා චුම්බක පාඩමයි ජෛව ගෝලය පාඩම් තුනයි තියෙන්නේ. තා පාඩම් තුනයි තියෙන්නේ. එච්චර බයද? මේ පාඩම හරියට. ඔය හොඳ ප්‍රශ්න බටල ගත්තා මම බටල ගත්තා නේ. මේ පාඩම වල කරන්න පුළුවන් වෙයිද කියලා අහන්නේ නේද? බලමු. මගේ සාමාන්‍ය පුතා ගොඩක් අයගේ ටාගට් එක තමයි උගලන්න පටන් ගන්නකොට එයාලගේ ටාගට් තියෙන්නේ සිලබස් එක ඉවර කරනවා කියන්නේ. අද දවසේ කොහොමද ඉවර කරනවා කියන්නේ. මගේ ටාගට් එක ඉන්නේ. මගේ ටාගට් එක තමයි මේ පාඩම පුළුවන් කරන එක තමයි මගේ ටාගට් එක. ඒත් අද දවසේ මම පන්තියට එන්නේ ඔබට මේක උපරිම පුළුවන් කරලා යන්න. ඒකම මුලින් තියෙන ටාගට් එක පාඩමත් ඉවර කරන්න ඕන කියලා. ඒක ඔය දෙකකින් මම මුල අංක 1 දෙන්නේ ඔබට පුළුවන් කරන එක තමයි මගේ අංක 1. හරි? ඔව් අපි කරමු මේක කරමු. අංක 1 ඔබට පුළුවන් වෙන එක පාඩම් කරන්න තමයි මගේ ටාගට් එක. එතන මම අර ඔබට පුළුවන් වෙනවා කියන ටාගට් එක අයින් කරලා සිලබස් කවර් කරනවා කියන්නේ පාඩම ඉවර කරනවා කියන ටාගට් එක මගේ තියෙන අංක 2. අංක 2. බලන්න තමයි අංක 1. හරි? ඒ හින්දා අද දවසේ මේක ඉවර කරන්න බැන්නම් ගැටලුවක් නැහැ. මේක ඔයාලට බැලුව තියෙන සිලබස් කවර් කරලා මට වැඩක් නැහැ. ඔබට පුළුවන් වෙන්න ඕනේ. මේ බලමු. හරි පුතා තව ක්ලියර් අය ඉන්නවද? ඉවරයි සර්. අන්තිමේ කියන්නේ මෙතන තියෙන සංක්ෂිප්තව කියලා සංක්ෂිප්තව දැක්වුවා ඊට. අපිට අද මේක කරන්න බැරුණොත් හෙට දවසේ පැය භාගයක් කියන්නේ හෙට දවසේ බන්දර පටන් ගන්න ඉස්සෙල්ලා මේක ඉවර කරන්න. ගැටලුවක් කරගන්න එපා. තේරුම් නැත්නම් මම අද දවසේ මේක විතරක් උගන්වන්න ඕන ඉන්න ගෙත් කමන්න. හරි? ඉවරලා කියන්න දා ටගාලා. අද කොහොමත් කොච්චර වෙලා කොච්චර මොනවා වුණත් බහු අවයවක තුන ඉවර කරන්න ඕන. නැත්තම් ආයෙ ලබන ඊළඟ දවසේදී මුල ඉඳන් ඔක්කොම ගන්නන්න වෙනවා. කොහොමත් අද රෑ 12ම නම් බහු අවයවක ටික ඉවර කරලා තමයි නිදාගන්නේ. right. ඉවරයි නේද නේද? තවත් ඉවරයි. හරි. දැන් මෙන්න මේ පොලිතීන් කියන බහු අවයවකයේ මෙන්න මේ ලක්ෂණ තියෙනවා. විදුලිය ගමන් කරන්නේ නැව දන්නවනේ පොලිතීන් දන්නවනේ විදුලිය ගමන් කරන්නේ. ඒකට විද්‍යුත් පරිවාරකයි. ජලය උරා ගන්නවද නැද්ද? රෙද්දකට වගේ. රෙදි කෑල්ලකට වතුර උරා ගන්නවා වගේ පොලිතීන් වල වතුර උරා ගන්නවද? නෑ. ඒ කියන්නේ ජල රෝධකයි කියලා කියන්නේ. ජලය උරා ගන්නේ ජල රෝධකයි. මේ පොලිතීන් වාතය උරා ගන්නවද? නෑ. අපි කියනවා වායු රෝධකයි. වායු රෝධකයි. ඉතින් බලන්න විදුලිය ගමන් කරන්නේ විද්‍යුත් පරිවාරකයි. ජලය උරා ගන්නේ ජල රෝධකයි. වාතය උරා ගන්නේ වායු රෝධකයි. ඒ වගේම සැහැල්ලි ඇදීම් වලට ඔරොත්තු දෙනවා. කඩදාසියක් වගේ නෙවෙයි. කඩදාසියක් නෙවෙයි ඉල්ල යනවනේ එහෙම නෙවෙයි. ඇදීම් වලට ආතති වලට ඔරොත්තු දෙනවා. ඔන්න පොලිතීන් වල ಗುಣ. ඔය ಗುಣ නිසා පොලිතීන් භාවිතා කරනවා ප්ලාස්ටික් බෝතල් හදන්න පාවිච්චි කරනවා. සෙල්ලම් භාණ්ඩ හදන්න පාවිච්චි කරනවා. පටල නිර්මාණය කරන්න භාවිතා කරනවා.
මලු හදන්න භාවිතා කරනවා නේද? දඩු හදන්න පාවිච්චි කරනවා. ඔන්න ඔය ගුණ නිසා. හරි? ලියන්න දැන් ඒතකොට මේ හතරනේ පස්වෙනි එක. පහ ලියන්න පොලිතීන් වල විශේෂ ගුණ. මම ලියන්න බැරි දින්දා අංක 4ක් ලියවනේ 5 පොලිතීන් වල විශේෂ ගුණ. පොලිතීන් වල විශේෂ ගුණ. තරු දාලා ලියන්න විද්‍යුත් පරිවාරක වේග. විද්‍යුත් පරිවාරක වේග. විද්‍යුත් පරිවාරක වේග. පහළ පහ තර දාලා ලියන්න විද්‍යුත් පරිවාරක වේග. ඊළඟ දරුව ජල රෝධක වේග. ජල රෝධක ලියන්නේ නේද? ජල රෝධක. ජල රෝධක. තලේ උරා ගන්නේ. ජල රෝධක වේග. ඊළඟට පහළ පහළ ලියන්න වායු රෝධක වේග. වායු රෝධක වේග. දන්නවනේ නේද? වායු රෝධකයි. වායු රෝධක වේග. සැහැල්ලුයි සැහැල්ලුය සැහැල්ලුය සැහැල්ලුය. ඊළඟට සැහැල්ලුය. ඊළඟට ආතති වලට ඔරොත්තු දෙයි. එදින් ආතති වලට ඔරොත්තු දෙයි. ආතති වලට ඔරොත්තු දෙයි. හරි? පොලිතීන් වල අපි මොකක්ද අන්තිමට කිව්වේ? මොකද? අන්තිමට කිව්වේ මොකක්ද? ආතති ඇදීම් ආතති වලට ඔරොත්තු දීම. තාප පරිවාරකයක් ලෙස බැයිද? විද්‍යුත් පරිවාරක වේ, ජල රෝධක වේ, වායු රෝධක වේ, සැහැල්ලුය, ආතති වලට ඔරොත්තු දීම. සර් ඔව්. සර් තාප පරිවාරකයක් ලෙස බැයිද? තාපේ ගමන් කරන්නේ නෑ තමයි. නමුත් හොඳ තාප පරිවාරකයක් කියලා අපිට ගන්න බෑ ඒක. හරි? මොකද ඒක උණු වෙනවනේ පුතා. පොලිතින් වගේ උණු වෙනවනේ. හොඳ තාප පරිවාරකයක් කියලා අපිට ගන්න බෑ. හරි සැහැල්ලුයි ඔරොත් දෙනවා මේ හොඳ තාප පරිවාරකයක් කියලා අපිට ගන්න බෑ. කියන්නේ තාපේ ඇත්තටම සුළු අපි ගමන් කරනවා උණු වෙනවා ඒවා භාවිතය ගන්න බෑ අපිට. තාප පරිවාරක ගන්න බෑ. හරි 5යි 6 වෙනි එක කියන්නේ 6 පොලිතීන් භාවිත අවස්ථා. පොලිතීන් භාවිත අවස්ථා. පොලිතීන් භාවිත අවස්ථා. තරුදාල පහළ ලියන්න තරුදාල පහළ ලියන්න ප්ලාස්ටික් බෝතල් සෑදීමට. ප්ලාස්ටික් බෝතල් සෑදීමට. ඊළඟට පහළ ලියන්න සෙල්ලම් භාණ්ඩ සෑදීමට. සෙල්ලම් භාණ්ඩ සෑදීමට. පොලිතීන් මලු සෑදීමට. පොලිතීන් මලු සෑදීමට. පොලිතීන් පටල සෑදීමට. පොලිතීන් පටල සෑදීමට. පොලිතීන් පටල සෑදීමට. ඊළඟට දෘඩ ප්ලාස්ටික් කෙඳි. දැඩි ප්ලාස්ටික් කෙඳි තියෙන්නේ. දෘඩ ප්ලාස්ටික් කෙඳි සෑදීමට. දෘඩ ප්ලාස්ටික් කෙඳි සෑදීමට. දෘඩ ප්ලාස්ටික් කෙඳි සෑදීමට. හරි? දෘඩ ප්ලාස්ටික් කෙඳි සෑදීමට. හරිද? ඔන්න කරුණු 6ක්
අපි ගොනු කරා පොලිතීන් පිළිබඳව. ඔය පළවෙනි බහු අවයවකය අපි සාකච්ඡා කරේ. ලියන්න දෙවෙනි බහු අවයවකය දෙක. දෙවෙනි එක. හරි දෙවෙනි එක ලියන්න. දෙක පොලික්ලෝරෝඑථීන්. ලියන්න දෙක. දැන් ඔබේ වැඩ දැන් තියෙන්නේ පොලික්ලෝරෝඑථීන්. polychloroethene 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 හරි polychloroethene ඇලයිරක් ගහලා ලියන්න තරමක් තියෙනවා polyvinyl chloride polyvinyl chloride ඇලීරක් ගහලා කෙටි ලියන්න PVC polychloroethene එහෙම නැත්නම් අපි කියනවා polyvinyl chloride එහෙම නැත්නම් අපි කියනවා PVC සර් PVC බට හැමද? ඔව් අන්න හරි වැහි පීලි PVC බට අනිත් වගේ මේ කතා කරන්න යනවා හොඳට කියවලා බලන්න මම හිතනවා මේකේ ඒකාවයවකයේ ඔබට කියන්න පුළුවන්. මේකේ ඒකාවයවකයේ ඔබට කියන්න පුළුවන්. පොලි කෑල්ල වහන්නකො පොතේ පොලි කෑල්ල වහන්නකො මොකද නම? Chloroethene. එහෙනම් මේ පොලික්ලෝරෝඑථීන් වල ඒකාවයවකයේ මොකක්ද? Chlorine. හා? Chloroethene. ක්ලෝරෝඑථීන් මතකද? මේකේ හයිඩ්‍රජන් පරමාණු 4න් එක හයිඩ්‍රජන් පරමාණුවක් අයින් කියලා මෙතන සම්බන්ධන මොකක්ද? ක්ලෝරින්. මේ එථීන් අණුවේ හයිඩ්‍රජන් පරමාණු එකක් අයින් කරලා ක්ලෝරින් සම්බන්ධ වෙනවා. එහෙනම් මේ අණුවට මොකද කියන්නේ අපි? ක්ලෝරෝ එථීන් මෙන්න මේ ක්ලෝරෝඑථීන් අණුවල දිත්ත බන්ධන බිඳ වැටිලා මේ අණු එකිනෙක සම්බන්ධ වෙලා හැදෙන මෙන්න මේ බහු අවයවකයට අපි කියනවා ක්ලෝරෝඑථීන් කියලා. ක්ලෝරෝඑථීන් polychloroethene එහෙම නැත්නම් අපි කියනවා polyvinyl chloride එහෙම නැත්නම් PVC කියලා කියනවා. එහෙනම් මට කියන්න polychloroethene වල ඒකාවයවකයේ කවුද? Chloroethene. දැන් කලින් එකක් ආදර්ශයට අරගෙන මේ ටික ඔබට පුරවන්න පුළුවන්. ඈ ලියන්න. try කරන්න. ලියන්න. chloroethene අණුවල දිත්ත බන්ධන බිඳ වැටි Chloroethene. අණුවල දිත්ත බන්ධන බිඳ වැටි මේ බන්ධන බිඳෙනවා කැඩෙනවා කලින් වගේම තමයි දිත්ත බන්ධන බිඳ වැටි क्लोरोएथीन अणु दहस गणनक
දහස් ගණනක් එකිනෙක සම්බන්ධ වී සෑදෙන බහු අවයවකය පොලික්ලෝරෝඑතීන් වේ. right දැන් ඉස්සෙල්ලා මේක ලියාගෙන මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ කරන්න මේක දිහා බලන්න ටක් ගන්න. කරුණු හතරක් තියෙනවා. ඉස්සෙල්ලා මේක ලියාගන්න. පළවෙනි කාරණය, දෙවෙනි කාරණය, තුන්වෙනි කාරණය, හතරවෙනි කාරණය. අනිත් දෙක ගන්න නිකම් බලමු. මෙන්න මේ කරුණු හතර නිරූපණය කරන්න. ඔයාලා ඉරි ගහන්න එපා. ඔයාලගේ පැහැදිලිභාවය ඇති කරන්න මම ඉරි ගහනවා. ඔයාලගේ ඒක පැහැදිලි වෙන්න ඕනේ නේද? ඔයාලා පේන්න පැහැදිලි වෙන්න ඕනේ නේද? මම ඉරි ගහන්නේ. ඔයාලා ඉරි ගහන්න ඕනේ නැහැ. ඔයාලා පැහැදිලිව පේන්න ඕනේ නේද? මම ඉරි ගහනවා. ටක්කලා දියන්න. මේක කියලා මේ හතර පුළුවන් ටක්කලා. මම හිතනවා පුළුවන් කියලා. වලන පොලික්ලෝරෙතීන් වල ඒක අවයවකයේ පොලික්ලෝරෙතීන් වල පුනරාවර්තන ඒකකයේ පොලික්ලෝරෙතීන් වල බහුවවකයේ නිරූපණය කරන ආකාරය පොලික්ලෝරෙතීන් බහුවවකීකරණය සංක්ෂිප්තව දැක්වීම. ඔන්න ඔය කරුණු හතර තමයි පෙන්වන්න ඕන. ඉවර නම් කියන්න.
ඉවරද පුතා? නෑ සර්. නෑ සර්. නෑ සර්. ඉවරයි සර්. හරිනේ. right අපි බලමුද ඔයාලගේ උත්තර ටික මේ බලන්න. ක්ලෝරෙතින් වල ඒක අවයවයක් කියන ප්‍රශ්නයක් නෑ ඔයාලට මම හිතන හැටියට. මේකට නේද? මේ අණු එකතු වෙලානේ මේක හැදෙන්නේ. එහෙනම් ක්ලෝරෙතින් වල ඒක අවයවයක් වෙන්නේ මොකක්ද? පොලික්ලෝරෙතින් වල ඒක අවයවයක් වෙන්නේ ක්ලෝරෝඑතින්. ක්ලෝරෝඑතින්. දැන් ක්ලෝරෙතින් කියලා ලියලා කියන්න පුතා. ක්ලෝරෝඑතින්. ක්ලෝරෝඑතින් මට මතක් කරගන්නකො ක්ලෝරෙතින් කියන්නේ කවුද? ක්ලෝරෙතින් කියන්නේ කවුද? එතින් වල ව්‍යුත්පන්න කතා කරා කලින් පාඩමේ. කියන්නේ අද පාඩමේ මුලින් කතා කරා. පොලික්ලෝරෙතින් වල පුනරාවර්තනයක කියලා බලන්න. මෙන්න මේ ව්‍යුහ වලින් නේද මේ පොලික්ලෝරෙතින් හැදලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි පොලික්ලෝරෙතින් වල පුනරාවර්තනයක කියන්නේ. right? මේ බලන්න. පොලික්ලෝරෙතින් වල පුනරාවර්තනයක කියවෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම දානවා මොනවද දාන්න. හරි? ඒතර මෙන්න මේ යුනිට් නැවත බැඳිලා තමයි පොලික්ලෝරෙතින් හැදෙන්නේ. එහෙනම් පොලික්ලෝරෙතින් වල රිපීටිං යුනිට් එක පුනරාවර්තනයක කියවෙන්නේ මෙන්න මේක. හරි? පොලික්ලෝරෙතින් බහුවවයවකේ නිරූපණය කරන ආකාරය. මේ වගේ ඒවා n ගානක් තමයි පොලික්ලෝරෙතින් කියන්නේ. එහෙනම් මේක අපි මේ වගේ ඒවා n ගානක් වෙනවා. මේ වගේ ඒවා n සංඛ්‍යාවක්. මේ වරහන් කරලා පිටින් දාන n. n කියන්නේ අනුදාස් ගානක්. ඊළඟට පොලික්ලෝරෙතින් බහුවවයවකේ සංක්ෂිප්තව දැක්වූ විට මේ වගේ අණු n ගානක්. මේ වගේ අණු n ගානක්. හරි අණු n ගානක් එකතු වෙලා මෙන්න මේ පොලික්ලෝරෙතින් කියන බහු අවයවකයේ හැදෙනවා. ඒතර මේක මෙහෙම නිරූපණය කරා නම් හරි දරුවනේ. හරි මෙන්න මේක තමයි සංක්ෂිප්තව දක්වන ක්‍රමය. බලන්න ඔබේ උත්තර ටික හරිද කියලා. උත්තර ටික හරිද? හරි. හරිනේ වැඩි හරි නේද? මුලින් අමාරුයි කියලා හිතුවට වැඩේ අමාරුවක් නෑ නේද? නෑ. ඔව් පුළුවන් නේද? හරි. මේක ලියාගන්න ටක් ගන්න. ටක් ලියාගන්න. හරි. එතකොට මෙන්න මේ පොලික්ලෝරෙතින් කියන එක නා ගින්නට ඔරොත්තු දෙනවා. ඒකෙන් කියන්නේ නෑ රත් කරපැටි උණු වෙලා යන්නේ නැහැ කියලා. නමුත් දැන් ගින්නට ප්‍රතිරෝධියක් තවත් දක්වනවා. ඊට අමතරව සැහැල්ලුයි. නේද? ඊට අමතරව විදුලිය ගමන් කරන්නේ නැහැ. අපි කියන විද්‍යුත් පරිවාරක. ජලයට ප්‍රතිරෝධී. ඒ විතරක් නෙමෙයි ගින්නට ප්‍රතිරෝධී සැහැල්ලුයි. මෙන්න මේ වගේ කාරණා නිසා
මෙයාව භාවිතා කරනවා ජල නල හදන්න. වැහි පීලි හදන්න. ඊට අමතරව අර කොන්ඩියුට් බඩ කියලා කියන්නේ නේද? කොන්ඩියුට් බඩ කියන්නේ ගොඩේ කරවාද කියන්නේ කොන්ඩියුට් බඩ. මේ හරි තිබුණා කොන්ඩියුට් බඩ. ඒ කොන්ඩියුට් බඩ හදන්න මේවා භාවිතා කරනවා. හරි? පුතා මේක ලියන වෙලාවම තව ඕනස් ඕන. ඕනස් හරි. තව ලියන ඉන්නවනේ කියන්නේ. ඉවරයි සර්. හරි. එහෙනම් ලියන්න පස්වෙනි එක. මේ පොලික්ලෝර් එතීන් වල පස්වෙනි කාරණය. පොලික්ලෝර් එතීන් වල විශේෂී ගුණ. පොලික්ලෝර් එතීන් වල සුවිශේෂී ගුණ. පොලික්ලෝර් එතීන් වල සුවිශේෂී ගුණ. තවදාර පහට ලියන්න විද්‍යුත් පරිවාරක වීම. විද්‍යුත් පරිවාරක වීම. විදුලි ගමන් කරන්නේ. විද්‍යුත් පරිවාරක වීම. ඊළඟට ගින්නට ප්‍රතිරෝධී වීම. ගින්නට ප්‍රතිරෝධී වීම. ගින්නට ප්‍රතිරෝධී වීම. ඊළඟට ජල රෝධක වීම. ජල රෝධක වීම. ජල රෝධක වීම. ඊළඟට සැහැල්ලු වීම. සැහැල්ලු වීම. නැත්නම් සැහැල්ලු බව. සැහැල්ලු බව. සැහැල්ලු බව. හරි ඔන්න පස්වෙනි කාරණේ අපි දැක්වුවා පොලික්ලෝරෝ එතීන් වල විශේෂ ගුණ. හරි 6 වෙනි ක්ලියන 6 පහවෙනි 6 භාවිත අවස්ථා. පොලික්ලෝරෝ එතීන් භාවිත අවස්ථා. පොලික්ලෝරෝ එතීන් භාවිත අවස්ථා. දේවල් ගෙවල් වල මෙහි පීලි හදලා තියෙන්නේ ජල නල හදලා තියෙන්නේ කොන්ඩියුට් වයරින් කරලා දාන කොන්ඩියුට් බට අන්නේකට කොන්ඩියුට් බට කියන්නේ වයරින් කරලා දාන විත්‍යසට අන්නේ කොන්ඩියුට් බට හදලා තියෙන්නේ මොනවාගෙන්ද පොලික්ලෝරෝ එතීන් හේවත් පොලිවිනිල් ක්ලෝරයිඩ් හේවත් PVC වලින් ලියන්න භාවිත අවස්ථා ලියන්න ජල නල සෑදීමට ජල නල සෑදීමට අමානෝ කියනවා නෙවෙයි අමානෝ කියනවා නෙවෙයි වෙනම තියෙනවා ජල නල මේ වැහි පීලි හරි ඒ වගේ ඊළඟට වැහි පීලි සෑදීමට වැහි පීලි සෑදීමට වැහි පීලි සෑදීමට ඊළඟට කොන්ඩියුට් බට සෑදීමට කොන්ඩියුට් අර වයරින් කරලා විද්‍යාවට දාන්නේ කොන්ඩියුට් බට සෑදීමට කොන්ඩියුට් බට සෑදීමට කොන්ඩියුට් බට සෑදීමට හරිනේ right අවසාන එක මේක ඉවර කරලා යනකොට නැත්තම් බෑ ආයි කරන්න බෑ ආයි වෙලාවක් කියන්නේ ආයි පටන් ගන්නවා කියන්නේ ඔක්කොම මුලින්ම පටන් ගන්නවා අවසාන එක ඉවර කරලා දාමු තව විනාඩි 10ක් දෙන්න කියලා ඇතුළේ අවසාන එක ලියන්න තුන්වෙනි බහු අවයව කියන්නේ නම දැක්ක හැටි දැන් පුළුවන් මේ වටක් ගන්න බලන්න හරි ලියන්න නම දැක්ක හැටි පුළුවන් polytetra fluoroethene polytetra fluoroethene polytetra fluoroethene polytetra fluoroethene
එහෙම නැත්නම් මේවට තව නමක් කියනවා ටෙෆ්ලෝන් කියලා. ඒක කියන්නේ ටෙෆ්ලෝන් කියලා කියනවා. පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන්. එහෙම නැත්නම් ටෙෆ්ලෝන්. හොඳයි. කියන්න වහන්නකෝ පොලි කියලා. පොලි කියලා වහන්නකෝ. මොකද වදිනේ ඉන්නේ? මේ බලන්න පොලි වැහුවම මොකද එන්නේ? tetrafluoro ටෙට්‍රාෆ්ලෝරයිඩ්. එහෙනම් දරුවනේ පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් හැදෙන්නේ මොන ඒක අවයවකයෙන්ද? chlorine ක්ලෝරින් අණුවක්. හරි. ක්ලෝරින් නෙවෙයි. chlorine මේක Ethene. Fluorine ethene. ටෙට්‍රාෆ්ලෝරෝඑථීන්. මම කියනවානේ. උතර පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් කියන බහුවයවකයේ හැදෙන්නේ ටෙට්‍රාෆ්ලෝරෝඑථීන් කියන අණුවල මේ දිත්ත බන්ධන බිඳ වැටිලා තමයි ටෙට්‍රාෆ්ලෝරෝඑථීන් පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් හැදෙන්නේ. හරි? ඒ කියන්නේ මෙන්න මේ ඒවලක් මතක් කරගන්න. මෙන්න මේ අදින්නේ ටෙට්‍රාෆ්ලෝරෝඑථීන් අණුවක්. මේ ටෙට්‍රාෆ්ලෝරෝඑථීන් අණු දහස් ගණනක දිත්ත බන්ධන බිඳ වැටිලා ඒවා එකිනෙක සම්බන්ධ වෙලා හැදෙන මෙන්න මේ අණුවට අපි කියනවා පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් කියලා. පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් මේ හැම එකේම තියෙන ක්ලෝරින්. ඔන්න ඔය තමයි තත්ත්වය. ඉතින් මේ මොකද්ද? මේ මොකද්ද? ටෙට්‍රාෆ්ලෝරෝඑථීන් වල බන්ධන බිඳ වැටලා හැදෙන මේ පොලිටෙට්‍රාෆ්ලෝරයිඩ්. පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන්. පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන්. හරි? ඉතිරි ටික ඔබට පුළුවන් ලියන්න. ටංගාලා ටෙට්‍රාෆ්ලෝරෝඑථීන් අණුවල දිත්ත බන්ධන බිඳ වැටි එම අණු දහස් ගණනක් එකිනෙක සම්බන්ධ වී සෑදෙන බහු අවයවකය දහස් ගණනක් එකිනෙක සම්බන්ධ වී සෑදෙන බහු අවයවකය polytetrafluoroethene වේ. polytetrafluoroethene වේ. ටක් ගාලා මේකට පුරවන්න. ඒක ඉවරයි. කඩල කරන්න
පුළුවන්ද බැරිද? පුළුවන් සර්. පුළුවන්. ඔව් මේ පාඩමේ බහු අවයවක කියන කොටස විතරක් මම දානවා. මේ ගොඩනගපු බහු අවයවක කියන පාඩම පටන් ගන්න ඉඳන් මේ අවසන් වෙන තැන දක්වා YouTube එකට දානවා. දැන් ඔන්න අයින් වෙන්න එපා. අයින් වුණා දැක්කද? කිව්ව විතර අයින් වුණා. මම දාන්න හොඳ නෑ. දාන්න. දැක්කද? ඔච්චර ඉවසලා ඉන්න බෑද විනාඩියක් තව විනාඩි 5ක් යන්නේ නැහැ මේ පාඩම ඉවර වෙන්නේ. දැන් බලන්න මෙච්චරලා ඉඳ නිදි පුදුම නිදිමතක් ඈ ඉවරද පුතා? නෑ සර්. හරි. ඉවරද පුතා රක්කාල කියන්න. ඉවරද? sir. ඉවරයි සර්. අනේ ඉවරද මොකද? ඉවරයිද? Sandeep right. මේ බලන්න. එතකොට polytetrafluoroethene වල දෙක දන්නවා. අර මේ ටීවී එකේ පෙන්නනව නේද? දැන් නම් පෙන්නන අඩුයි. වලගේ වලක් තියෙනවා. non stick කියලා තියෙන්නේ. දන්නේ නැද්ද? සර් නන් ස්ටික් පෑන් වගේද? ඒ කියන්නේ ඒකේ අර කාන්තාවක් අර මෙහෙම
ඔම්ලට් එකක් එකට දාලා මේ මල්ලන්න යනවා. නැද්ද? දන්නේ නැද්ද? දන්නේ නැද්ද? ඔව් සර් තියෙනවා. දන්නේ නැහැ. ඒ වගේ මේ දාලා තියෙනව නේද අර ඇලෙන්නේ නැති වෙන්න මේ ඇලෙන්නේ නැති වෙන්න ගාලා තියෙන මේ කෙමිකල් එකක්. කෙමිකල් එකක් කියන්නේ මෙන්න මේක තමයි ගාලා තියෙන්නේ. පොලිටෙට්‍රාෆ්ලෝරයිඩ් තමයි ගාලා තියෙන්නේ. ඒකේ භාජනයේ ගෑවහම ආහාර පිසිද්දී ඇලෙන්නේ නැහැ. ඔය ඉස්සර නම් ඔය පෑන් වගේ වගේ තමයි ආවේ. දැන් නම් රයිස් කුකර් එකක් ඒකේ ආලේප කරලා තියෙනවා. හරි? ඒක තාපයට හොඳට ඔරොත්තු දෙනවා. විදුලිය ගමන් කරන්නේත් නැහැ. ඒ හින්දා ආහාර පිසින බඳුන් වල මේක ආලේප කරලා තියෙනවා. ඊට අමතරව ඔය හිම සපත්තු කියලා වර්ගයක් තියෙන හිම සපත්තු කියන්නේ හිම මතයන් සපත්තු තියෙන්නේ. ඒ හිම සපත්තු හදන්න මේවා භාවිත කරනවා. හරි නේද? right. එතකොට මේ පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් වල ඒක අවයවයේ වෙන්නේ ටෙට්‍රාෆ්ලෝරෝඑථීන්. එහෙනම් ටෙට්‍රාෆ්ලෝරෝඑථීන් අණු අදින්න. ටෙට්‍රාෆ්ලෝරෝඑථීන් අණු අදින්න. මෙන්න මේක තමයි ඒක අවයවකය. ටෙට්‍රාෆ්ලෝරෝඑථීන්. ටෙට්‍රාෆ්ලෝරෝඑථීන්. හරි? ඊළඟට පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් වල පුනරාවර්තනයක කියවෙන්නේ මෙන්න මේක. මෙන්න මේක. හරි? මේ වගේ අණු දහස් ගණනක් එකතු වෙලා තමයි පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් අණු හැදෙන්නේ. හරි? එතකොට පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් බහු අවයවකයේ නිරූපණය කරන්නේ මේ වගේ අණු n ගානක්. මේ වගේ අණු n ගානක්. මේක තමයි n කියලා. එතකොට පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් බහු අවයවීකරණය සංක්ෂිප්තව දක්වන්නේ කොහොමද? මේ වගේ අණු n ගානක්, මේ වගේ අණු n ගානක් මේ වගේ අණු n ගානක් එකතු වෙලා පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් බහු අවයවකයේ හැදෙනවා. හරිද බලන්න වැඩේ? හරි සර්. හරි. right. එහෙනම් ලියන්න හතරවෙනි එක, පස්වෙනි එක විශේෂ ගුණ. විශේෂ ගුණ. පොලිටෙට්‍රාෆ්ලෝරෝඑථීන් වල විශේෂ ගුණ. ලියන්න යන්නේ තාපයට ඔරොත්තු දීම. තාපයට ඔරොත්තු දීම. තාපයට ඔරොත්තු දීම. තාපයට ඔරොත්තු දීම. ඊළඟ එක විද්‍යුත් පරිවාරක වීම. විද්‍යුත් පරිවාරක වීම. විද්‍යුත් පරිවාරක වීම. තාපයට ඔරොත්තු දීම ඊළඟ විද්‍යුත් පරිවාරක වීම. හරි? ඊළඟට යන 6 වෙනි එක භාවිත අවස්ථා. භාවිත අවස්ථා. භාවිත අවස්ථා. ඊට පළවෙනි එක ආහාර පිසීමට ගන්නා ආහාර පිසීමට ගන්නා නොයැලෙන කියන්නේ ඇලෙන්නේ නැති non stick කියලා කියන්නේ NONSTIC කියන්නේ non stick ආහාර පිසීමට ගන්නා නොයැලෙන බඳුන් සෑදීමට ආහාර පිසීමට ගන්නා නොයැලෙන බඳුන් සෑදීමට නොයැලෙන බඳුන් සෑදීමට නොයැලෙන බඳුන් සෑදීමට ඊළඟ එක හිම සපත්තු සෑදීමට හිම සපත්තු සෑදීමට හිම සපත්තු සෑදීමට
හිම සපත්තු සෑදීමට හරි හොඳයි ඔන්න ප්‍රධානම බහුව අවයවක තුනක් සම්පූර්ණ තොරතුරු 18ක් සම්පූර්ණ කරන්න හරි නේද පොලිතීන ගැන පොලික්ලෝරෙතීන් ගැන පොලිටෙට්‍රාෆ්ලෝරෙතීන් ගැන කරුණු 7ක් සාකච්ඡා කරා රයිට් එහෙනම් දරුවනේ අපි හෙට දවසේ මේ පාඩම විපය භාගෙකින් ඉවර කරලා රසායනික බන්ධන පාඩම පටන් ගන්නවා එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා අපි සමු ගන්නවා ආයුබෝවන් අයබෝවන් Everyone, sir. Thank you, sir.